ඔව් පුතේ. දෙවන කොටසේ දෙවන ප්‍රශ්නය. මේක තමයි වාසනාවන්ත ප්‍රශ්නය. මේක තමයි පොකුරු පිටින් වලු පිටින් ලකුණු කඩා ගන්නා, ලකුණු උපයා ගන්නා, ලකුණු රැස් කරන ප්‍රශ්නය. මේක තමයි ඔයාගේ සහජ කුසලතාවය දෝතට අරගන්න කියලා ආරාධනා කරන ප්‍රශ්නය රචනාව. ඔබ දන්නවා සිංහල දෙවන පේපර් එකේ රචනාව සඳහා ඔබට ලැබෙන ලකුණු කීයද? 25ක්. කල්පනා කරලා බලන්න පුතේ. ලකුණු 25ක් වට්ටියක පෙට්ටියක මුට්ටියක දාලා දෙනවා වගේ. ඔබේ දෝතට දෙන වෙන ප්‍රශ්නයක් කිසිම පේපර් එකක කිසිම ප්‍රශ්නයක් මේ මට්ටමින් නැහැ. හැබැයි අනිත් එක රචනාව ලිවීමේදී ඔබේ පෑනේ බලය, පෑන ඔබේ අතේ තියෙන්නේ ඇට්ලස් චූටි වෙන්න පුළුවන්. කළ හැකි දේ අතිමහත් අතිශය පුළුල්. පෑන කඩුවට වඩා බලවත්ය කියලා කියනවා. උගතාගේ තීන්ත වීරයෙකුගේ ලේ වලට වඩා බලවත් කියලා තියෙනවා. ඒ නිසා පුතේ ඔබ දන්නවා එදා අනුරාධපුර යුගයේදී දම්පියා අටුවා ගැටපදයේ රචනා කරපු පස්වෙනි කාශ්‍යප රජුරවන්ට ඔය ලේඛන කුසලතාවයේ තිබුණා. ඒ වගේම එදා අනුරාධපුර යුගයේදී සියබස් ලකර රචනා කළ හතරවෙනි සේන රජතුමාණන්ට ඔය ලේඛන කුසලතාවයේ තිබුණා. පුතේ දුවේ එදා පොළොන්නර යුගයේදී බුත්සරණ රචනා කරපු විද්‍යා චක්‍රවර්තීන්ට ඔය ලේඛන කුසලතාවය පිහිටලා තිබුණා. ඒ වගේම ඔබ හදාරන අමා වතුර රචනා කරපු ධර්ම ප්‍රදීපිකාවත් රචනා කරපු ගුරුළු ගෝමීන්ට ඔය රචනා කුසලතාවය පිහිටලා තිබුණා. එන්න දඹදෙනියට දඹදෙනි යුගය සිහියට ගන්න කලිකාල සාහිත්‍ය සරුවඥ පඬිත 6 වෙනි සමාවන්න දෙවෙනි පෙරකුම් බාවන්ට දෙවන පරාක්‍රම බාහු නරේන්ද්‍රයන්ට සිරි පෙරකුම් චිත්‍රපටිය ඔබ දුටු ඒ නරේශ්වරයාණන්ට ලේඛන කුසලතාවය තිබුණා. එදා දඹදෙනි යුගය පුතේ දුවේ ඔයා දන්නවා සිංහල ගද්‍ය සාහිත්‍යයේ රත්තරන් පෑනෙන් රත්තරන් පන්හිඳෙන් ලියවුණු යුගය. ඒ යුගයේදී සද්ධර්ම රත්නාවලිය රචනා කළ ධර්මසේන මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේට ඔය ලේඛන කුසලතාවය පිහිටලා තිබුණා. දඹදෙනි සාහිත්‍ය සමයේදී තමයි ලියවුනේ පූජාවලිය. කවුද පූජාවලිය රචකයා? මයුරපාද බුද්ධපුත්‍ර හාමුදුරුවෝ. උන්වහන්සේටත් ඔය ලේඛන කුසලතාවයේ පුතේ දුවේ පිහිටලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඔබ මැනවින්ම දන්නවා කුරුණෑගල්පුර යුගය. කුරුණෑගල්පුර යුගයේදී තමයි සිංහල සාහිත්‍යයෙන් විශ්ව සාහිත්‍යයට එකතු කරන ලද 550 ජාතක පොත් වහන්සේ පාලි ජාතක අට කතාව ඇසුරෙන් රචනා කළේ. ඒ සොලී මහතෙරුන් වහන්සේ ප්‍රධාන එදා කුරුණෑගල්පුර යුගයේදී ජාතක සාහිත්‍යය නිර්මාණය කරපු ඒ සිංහලෙන් ජාතක පොත ලියූ අපේ කතෘ මණ්ඩලයටම ඒ විද්වත් මහතෙරුන් වහන්සේලාට ඔබ දන්නවා උම්මංග ජාතකයේ දක්වා රචකයන් හට ඒ ලේඛන කුසලතාවය පිහිටලා තිබුණා. ඊළඟට ඔබ දන්නවා සිංහල කවිය, සිංහල සතරපද කවිය, සිංහල සංදේශ සාහිත්‍යයට ස්වර්ණමය යුගයක් උදා වෙනවා. කෝට්ටේ යුගය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගය 6 වෙනි සිරි පෙරකුම්බාවන්ගේ රාජ්‍යෝදය සමය. ඉතින් පුතේ ඒ යුගයේදී පහළ වුණු මහා ලේඛන කුසලතාවයෙන් සම්භාවනීය වූ රචකයාණන් වහන්සේ තමයි මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර රාජගුරු භදන්ත තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ රචනා කළ සංදේශ කාව්‍ය දෙකක්. තාරුණ්‍යයේදී උන්වහන්සේ රචනා කළ පරවි සංදේශය, ඔබ හදාරන සැලවිහිණි සංදේශය උන්වහන්සේ භාෂා සාහිත්‍ය පරිඥාණයෙන් පැසුණු හිසින් රචනා කළ බවයි වාර්තා වන්නේ. ඊළඟට
සීතාවක යුගයේදී පින්මද පුතුන් කවිය රචනා කරපු ඔබ දන්නා ඒ අලගියවන්න මොහොට්ටාලයන්ට සුභාෂිතය ලිවීම සඳහා තිබුණේ ඒ ලේඛන කුසලතාවයමයි. එතනින් පස්සේ ඔබ දන්නවා මාතර යුගයට ගියොත් දෙනිපිටියේ නුගරුක පිළිබඳ වර්ණනා කරපු ගජමන් නෝනා වැනි මහා කිමිදියන්ටත් ඔය ලේඛන කුසලතාවය පිහිටලා තිබුණා. අපේ කාලයට ආවොත් හෙළ මහා ගුරු දෙවි මුනිදාස කුමාරතුංගයන් සිංහල ළමා සාහිත්‍යයට හීන්සැරය හත්පන මඟුල් කෑම එකතු කළ ඒ මහා භාෂා තත්ත්වඥානන් සහ වාග් සුභගතාවයෙන් විලියම් ෂේක්ස්පියර් හා සම හෝ ඊට වඩා වැඩි වූ අවුරුදු 500කින් සතවර්ෂ 5කින් මෙපිට පහළ වුණු මහා බරසාරම මොළය මුනිදාස කුමාරතුංගයන්. ඔහුටත් ඔය පෑනේ බලය පිහිටලා තිබුණා. ඒ වගේම තමයි ඔබ දන්නා කොග්ගල මහ වියතානන් කෙස් සුදු අපේ මහගත්කරු මාටින් වික්‍රමසිංහයන්ට ජී.බී. සේනානායකයන්ට නවකතා චක්‍රවර්ති ඔබ ටීවී එකේ බලනවා නේද? කැලෑ හඳ W.A. සිල්වා වැල්ලවත් ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා ඔහුට තිබුණේ මේ ලේඛන කුසලතාවයමයි. ඒ නිසා රත්තරම් පුතේ අපේ මේ යුගයට ආවොත් නිසදැස් යුගයේ පහළ වුණු මහා කවිය තුම්මන් හන්දිය රචනා කරපු මහා ගම සේකරයන්ට වගේම තත්කාලීනව අද ජීවතුන් අතර පසු වෙන ශ්‍රේෂ්ඨතම මහා කවියානන් සේකර මහත්තයාගෙන් හිස්වුණු සිංහල පන්හිඳට ශ්‍රේෂ්ඨතම අනුප්‍රාප්තිකයා ලෙස ආපසු සිංහාසනාරූඪ වුණු රත්නශ්‍රී විජේසිංහයන්ට තිබෙන්නේ ඒ ලේඛන කුසලතාවයයි. මම මේ දිග මුල ඉඳලා මේ දක්වා කියාගෙන ආවේ ඔබට ඔබේ උරුමය, ඔබේ අයිතිය, ඔබේ ඥානය, ඔබේ සින්නක්කරය මොකක්ද කියලා ඔබ තුල ඥානගතව, ලේගතව, මස්ගතව, ඇටගතව, නහරගතව, ඇට මිදුළු දක්වා උරුම වී පවතින ලේඛන කුසලතාවය කෙතරම් ශ්‍රේෂ්ඨ වූවක්ද අවදි වෙන්න පුතේ. ගන්න පෑන අතට ලිවීමෙන්ම ලිවීම ලියලනවා. ඔබ මේ සූදානම් වන්නේ ලකුණු 25ක් ලබා ගන්න රචනාව නිර්මාණය කිරීමට. එහෙමනම් දුව පුතා බලන්න ප්‍රශ්නය දෙක පහත දැක්වෙන අ ඊ යන විස්තර අතුරින් එකක් තෝරා ගන්න. වචන 250කට නොඅඩු වනසේ රචනයක් ලියන්න. 250යි. 500ක් නෙමෙයි 500ක් භාගයක්. වරහන් 3 ඇති අක්ෂරය ඔබේ උත්තර පත්‍රයේ ලියා රචනය ලිවීම ආරම්භ කරන්න අමතක කරන්න එපා. රචනය සඳහා යෝග්‍ය මාතෘකාව යොදන්නෙත් ඔබමයි. මාතෘ කියන්නේ කාටද පුතා දුව? අම්මටනේ. එතකොට රචනාවේ වැදගත්ම අම්මා වැනි වැදගත් කොටස මාතෘකාව. මාතෘකාව රචනාවට දෙන්න ඔබ ලියන රචනාවට අම්මා කෙනෙක් දෙන්න ඔබට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ රචනාවේ සමස්ත අර්ථයට ගැළපෙන පරිදි ඔබ මාතෘකාව යොදා ගන්න ඕනේ. ලකුණු 25 අමතක කරන්න එපා. ලකුණු පොදියක්. මේක වාසනා චක්‍රයක් විභාගය ගැන හිතුවොත්. සිංහල ඒ සමාර්ථයක් කරා ඔබ ගමන් කරනවා නම් ඒ ෂුවර් වෙන්නේ රචනාව හරියට නිර්මාණය කළොත්. ඒ නිසා පුතේ දැන් පළවෙනි මාතෘකාව බැලුවොත් සැකිල්ල ඔබට දී ඇති ව්‍යුහය බලන්න. ශ්‍රී ලංකාවේ වනාලි බෝවීමේ ප්‍රවණතාව ඉහළ යාම හා ඔවුන් පාලනය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව මේ දිනවල අදහස් පළ වේ. බොහෝ කාලයක පටන් පවතින අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින්ගේ සහ මිනිසුන්ගේ ජීවිතවලට මෙන්ම දේපල වලටද සිදුවන හානි ගණනය කළ නොහැකි තරම්. ඒ නිසා වන අලි මේ රටට ශ්‍රී ලංකාවට සම්පතක් බවට පත් කර ගැනීමේ උපක්‍රම පිළිබඳව පරිසරවේදීන්ගේ අවධානය යොමු විය යුතුය. ඔන්න පුතේ දීලා තියෙනවා සැකිල්ල.
දැන් ඒ සැකිල් ඔස්සේ රචනාව ගොඩනගන්න කියනවා. ආ කොටස බලන්න. ජනගහනය අධික වීම මෙන්ම නියඟ හා ගම් වතුර වැනි ස්වාභාවික ආපදා හේතුවෙන් ආහාර අර්බුදයක් හටගනිමින් තිබීම සමස්ත ලෝක ප්‍රජාවටම මුහුණ දීමට සිදුව ඇති අභියෝගයකි. කෘෂි කර්මාන්තය අතහැර වෙනත් වෘත්තීන් වල නියැලීමට මිනිසුන් පෙළඹීමද මේ තත්ත්වය ඇතිවීමට බලපා තිබේ. මේ අර්බුදයට විධිමත් හා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. ඔන්න පුතේ දෙවැනි බියුපය. දැන් කල්පනා කරන්න ඔබ. ආපදා පිළිබඳවද ඔබ කරුණු වලින් ලිවීමේ දක්ෂතාවයෙන් පොහොසත් නැතිනම් ජනගහනය අධික වීම සමග ඇතිවන මේ ආපදා ආහාර අර්බුදය ඒ අනුව ඔබ ලියනවාද? නැවත බලන්න ඊ කොටස. ලොව බොහොමයක් රටවල නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමැත. බේත් ඔන්නම් සල්ලි ඕනේ. රෝගීන් සිය පෞද්ගලික වියදමෙන් ප්‍රතිකාර සහ ඖෂධ ලබාගත යුතුය. ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් වුවත් ඖෂධ නිෂ්පාදන සමාගම් අතර පවතින තරගකාරීත්වය නිසා ඖෂධවල මිල ගණන් නිතර ඉහළ පහළ යාම හේතුවෙන් එහි ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම ජනතාවට නොලැබෙන බවට මැසිවිලි ඇසෙන්නට තියෙනවා. ඒ අනුව නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනයාට අත්වන අන්දමේ ක්‍රියාපිළිවෙතක් සකස් කිරීම කාලීන අවශ්‍යතාව. මතකද පෙළපොත මහාචාර්ය සේනක බිබිලේ චරිතය පිළිබඳ කොළඹ ඔසුහලට ගියොත් ඡායා රූපයේ එල්ලලා තියෙන අපේ කාලයේ අමරණීය චරිතයක් වන සේනක බිබිලේ පාඩම ඔබට දැන් මතක් විය යුතුයි. ඔය රචනා තුන ගලපලා බලන්න. අලි සම්පත ගැනද ආපදා ගැනද නැතිනම් සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ මේ ඖෂධ මිල නියාමනය පිළිබඳවද ඔය තුනම නොවේ නම් ළමයින්ගේ පෞරුෂ සංවර්ධනයේදී අතීතයේ විසූ වීරවරයන්ගේ සහ වීරවරියන්ගේ චරිතාපදාන වලින් සැපයෙන පිටුබලය ඉමහත්ය. මෙරට රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වන හරසුන් ටෙලිනාට්‍ය සහ කාටුන් වැඩසටහන් වෙනුවට වීර චරිත තේමා කර ගැනුණු නාට්‍ය නිෂ්පාදනය කිරීමෙන් ළමා පරපුරේ කලා රසඥතාව වර්ධනය කිරීමට මෙන්ම ඉතිහාසයේ පිළිබඳ ඥානය ළමා පරපුරට ලබා දීමටද හැකිවනු ඇත කියලා ඒ ව්‍යුහය දීලා තියෙනවා. දැන් ඔබ මේ මාතෘකා හතරම දැක්කා. මේ සැකිලි හතරම බලලා ව්‍යුහයන් හතරම බලලා ඔබ වඩා පොහොසත් වන්නේ ඔබ ළඟ වැඩිම කරුණු අඩංගු වෙලා තිබෙන්නේ ඔබටම ඔබ ගැන විශ්වාසයක් ඇතිවන්නේ කොයි රචනාව සාර්ථකව ලියන්නට පුළුවන්ද කියන තීරණය ඔබ දැන් ගත යුතුයි පුතේ දුවේ. රචනාව ලියන්න කලින් ඔයා ළඟ අවබෝධයක් ඇති කරගත්තොත් හොඳයි නේද? මේ රචනාවට ලකුණු ලබා ගන්න පුළුවන් පිළිවෙල මොකක්ද කියලා. ඔයාට රචනාව සඳහා ලැබෙන ලකුණු මෙන්න මේ ආකාරයෙන් ලැබෙනවා. ඔබට පෙනෙනවා ලකුණු 25. අපි කිව්වා වට්ටියක පෙට්ටිය දාලා දෙනවා වගේ කියලා. මේ ලකුණු මල්ල ඔබට ලැබෙන්නේ 8ක් 12ක් සහ 5ක් වශයෙන්. හිතට ගන්න පුතේ මේ ලකුණු 8 ඔබට ලැබෙන්නේ 1යි 7යි වශයෙන්. අර පළවෙනිම ලකුණ ඔබ රැස් කරගන්නේ දීලා තියෙන ව්‍යුහය දීලා තියෙන සැකිල්ල තේමාව අනුව මාතෘකාව හරියට ඔබ යොදා ගත්තොත් මිහින් තලයේද පිහි තලයේද මොකද්ද කියන එක ගැන ඔබ හරියටම කියලා තියෙන කාරණාව තේරුම් අරගෙන ලියනවා නම් ඒක තේරුම් අරගෙන ඔබ මාතෘකාව යොදා තිබෙනවා නම් මම කිව්වා මාතෘ කියන්නේ අම්මට ඒ තරම් වැදගත් තේමාවට අදාළ නිර්මාණශීලී මාතෘකාවක් ඔබ යොදා ඇතිනම් ඒ ලකුණ එක ලකුණක් ඔබට හිමි. ඔයාට හිතෙන්න පුළුවන් දුව පුතා එක ලකුණක් ඇතත් එකයි නැතත් එකයි කියලා.
සාමාන්‍ය පෙළ විභාගෙදි පුතේ අපි හිතමු දුර්වලම වෙච්ච අවස්ථාවක පිළිතුරු ලියූ දරුවෙකු රැස් කරගත්තේ ලකුණු 34යි. තව එක ලකුණකින් ඔහුට සමත් වන්නට තිබුණා. දැක්කද එකේ වටිනාකම? එයා රැස් කරගත්තේ ලකුණු 49යි. තව එක ලකුණක වටිනාකම තිබුණා නම් ඔහු සම්මාන තලයට එනවා. එයා රැස් කරගත්තේ අපි හිතමු 64යි. තව එක ලකුණක් තිබුණා නම් මේ දරුවා B අධිසම්මාන තත්වයට එනවා. ඔබ රැස් කරගත්ත 74ක්. ඔබට ඒ සමාර්ථයක් ගන්න, ෂුවර්ම ඒ ලබා ගන්න නම් ඔබට තව එක ලකුණක් මදි. ඒ නිසා පුතේ එකේ සංඛ්‍යාත්මක ගණිතමය වටිනාකම එකයි වුණාට තරගකාරී දෙපාර්තමේන්තු විභාගයකදී හිතට ගන්න එක ලකුණක වටිනාකම එකයි නෙමේ. එය ජීවිතයක්, එය ඉරණමක්, එය දෛවයක්, එය තීරණාත්මකම සාධකයක්. ඒ නිසා ඒ මාතෘකාවට ගන්න එකම එක ලකුණක් ඔබට තීරණාත්මකයි. ඊළඟට ලකුණු 7ක්. ඒ 7 ඔබට ලබා දෙන්නේ ඉදිරිපත් කරලා තියෙන සැකිල්ලට අනුව ඔබ ලියලා තියෙනවද කියලා පරීක්ෂකවරු බලනවා. දී ඇති ව්‍යුහයට එකඟ. ඒ දීලා තියෙන ව්‍යුහයම වෙන්නට ඕනේ ඔබෙන් ප්‍රකාශ වන්නේ ඔබ එයට යොදන තවත් කාරණා රාශියකුත් එක්ක. ඔබේ අතට දුන්නේ මුං ඇටනම්, හේනේ තියෙන්නේ කුරක් කන්නම්. ඒක හරියන්නේ නැහැ. දීලා තියෙන ව්‍යුහයම ඔබ වපුරලා තියෙන්න ඕනේ. අස්සෙන්නත් ඒකම වෙන්න ඕනේ. ඊළඟට සරු බව, සස්ත්‍රීක රචනාවක් තියෙන්න ඕනේ. කාරණා වලින් මන්ද පෝෂණය නොවෙච්ච හොඳ පිරිපුන් සුපෝෂිත කරුණු වලින් තර්ක වලින් යුක්ත රසබර අර්ථ රස ඒ වගේම වචන රස ඇති මනා රචනාවක් ඔබගෙන් ප්‍රදර්ශනය විය යුතුයි. ඊළඟට ඒ ලකුණු 7 තුල තියෙනවා වචන 250. ඒ කියන්නේ රචනාවේ පුතේ ප්‍රමාණාත්මක බව දුව ඔයා සම්පාදනය කරලා තියෙන්න ඕනේ. එතකොට ලකුණු 8ක් ගන්න පුළුවන්. ඒ 8 ගන්නට පස්සේ තව ලකුණු 12ක් ඔබට ලැබෙනවා. ඒ ලැබෙන්නේ නිර්මාණශීලීත්වයට. ඒ කියන්නේ ස්වීයත්වය. ස්වීයත්වය කියන්නේ සියත් බව. සියත් බව කියන්නේ පුතේ ඔයා තව රචනාවකින් කොපි කළේ නැහැ කියන එක. ඔයා ලියාපු රචනාව මින් පෙර කොහේ හෝ දකින්නට තිබුණු රචනාවක කාබන් කොපියක් නොවන්නට ඕනේ. අණු පිටපතක් නොවෙන්නට ඕනේ. ෆොටෝ කොපියක් නොවන්නට ඕනේ. මේකේ තියෙන්න ඕනේ ඔයාගේ ස්වාධීනත්වය, ස්වීයත්වය, සියත් බව, තනි පෑම. ඔයාගේමයි ඒ ප්‍රතිභාව, කුසලතාවය, නිර්මාණශීලීත්වය. ඒ වගේම ඔය ලකුණු 12 දෙනකොට පරීක්ෂකවරු බලනවා ව්‍යක්ත ලේඛන ව්‍යවහාරයෙන් ලිව්වද කියලා. ව්‍යක්ත ලේඛන ව්‍යවහාරයටත් ලකුණු දෙනවා. ඔබ දැන් කල්පනා කරනවා ව්‍යක්ත. ව්‍යක්ත කියන්නේ පුතේ වියත් කියන එක. වියත්. දැන් ඔයාගේ රචනාවේ වියත් බව පෙනෙන්නේ ඔයා යොදලා තියෙන නාමපද, ක්‍රියාපද, අව්‍ය පද. ඒ කියන්නේ විශේෂම පද, නිපාත, උපසර්ග මේවත් ඔබ යොදා තියෙන්න ඕනේ. එතකොට තමයි උසස් ප්‍රකාශන ශක්තියක් ඔබෙන් පළ වෙන්නේ, පිළිබිඹු වෙන්නේ. ඔය විදිහට හොඳට සංවිධානය කරලා ලස්සනට ලිව්වහම ඒ ලකුණු 12ත් ඔබ ලබා ගනිවි. ඊළඟට පුතේ තව ලකුණු 5ක් ඉතිරි. ඒ ලකුණු 5 දෙන්නේ යාන්ත්‍රික දක්ෂතා, ශිල්පීය දක්ෂතා සඳහා. මොනවද මේ යාන්ත්‍රික නැතිනම් ශිල්පීය දක්ෂතා කියන්නේ? ඡේද ටික හරියට බෙදලා තියෙන්න ඕනේ. එක ඡේදයක් පොඩි, එක ඡේදයක් ලොකුයි. එහෙම නැත්නම් ඡේද බෙදලා නැහැ. සේරම එක ගොඩේ සැහැල්ලක් වගේ තියෙනවා. මෙසේ වන්නට බැහැ පුතේ. සමබර, සමමිතික ඡේද වශයෙන් බෙදන ලද ලස්සන කලාත්මක රචනාවක්. ඡේද සමබරව බෙදා ලිවීම පළවෙනි දේ. අනිත් එක සොඳුරු අත්තපුරු. ඇත්තටම මේ විභාගෙට මාස 2ක් තියෙද්දි මේ ළඟ විභාගේ එනකොට, විභාගේ අත ළඟ කට ළඟ එනකොට ළමයෙකුට
සහජයෙන් අරගෙන ආපු අත්තකුරු රටාව වෙනස් කරන්න බෑ. නමුත් ඔබ හිතලා ලිව්වොත් ඔබට අදිෂ්ඨානයක් තියෙනවා නම් ඔබේ අකුරු ඔබටම වැටහෙනවා නම් එහෙනම් ප්‍රශ්නයක් නෑ, අනිත් අයටත් වැටහෙනවා පුතේ. මතක තියාගන්න මේක චිත්‍ර කලාව නෙමෙයි. ඔබ ලියූ දේ වැටහෙනවා නම් තේරුම් ගන්න පුළුවන් අකුරෙන් ලියනවා නම් හොඳයි. මා යෝජනාවක් කරනවා නිල් පෑනෙන් ලියනවාට වඩා වටිනවා පුතේ කළු පෑනෙන් ලියන එක. ඔබ බලන්න ඔය ලන්ඩන් විභාග වගේ පේපර් වල මුලින්ම උපදෙස් දෙනකොට කියනවා use black ink කියලා. කළු තින්ත පාවිච්චි කරන්න කියලා කියනවා. මේ අප ජීවත් වෙන ලෝකයේ මූලිකව කළු සුදු ලෝකයක්. දිවා රාත්‍රී ලෝකයක්. මේ ලෝකය තුල ආලෝකයේ වගේම අඳුරක් තියෙනවා. අඳුරට සාපේක්ෂව ආලෝකය. ආලෝකයට සාපේක්ෂව අඳුර. ඒකයි කළු පෑනේ තියෙන වටිනාකම තිබෙන්නේ. ඒ ගැනත් හිතා බලන්න. කළුද නිල්ද කියන නිදහස ඔබේ අතේ. ඊළඟට පුතේ අත්තකුරු ඉතා වැදගත්. සොඳුරු, වටකුරු, පියකරු, අත්තකුරු. මොකවත් ලියවැල වගේ ලස්සනට ලියලා දාන්න ඕනේ. ඊළඟට පද බෙදීම. දැන් ඔබ ලියනවා නම් තුන්වන ලෝකයේ දියුණුවන රටවල් කියලා ඔබ රට වල් කියලා වල් ප්‍රත්‍ය බහුවචන ප්‍රත්‍ය ඈත් කළොත් රට මහ වල් රටක් බවයි පෙනෙන්නේ. රටවල් කියන වල් ප්‍රත්‍ය එකතු කරලා ලියන්න ඕනේ. මේ පද බෙදීම පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ව්‍යවහාරයෙන්ම තියෙනවා පුතේ. ඊළඟට විරාම ලක්ෂණ. තිත, කොමාව, ප්‍රශ්නාර්ථ ලකුණ, උද්ෘත පාඨ ලක්ෂණ, වරහන්, අතපසු වීම සඳහා කාකපාද මේ සියල්ල යොදාගෙන ඔබ ඉදිරියට යන්නට ඕනේ. විරාම ලකුණු මේ ශිල්පීය දක්ෂතා ලකුණු අතරේ තියෙනවා. ඊළඟට වාක්‍යවල උක්ත ආඛ්‍යාත සම්බන්ධය, අක්ෂර වින්‍යාස මේ දේවල් ගැන සැලකන්න. රචනාවේ වචන ගණන දල වශයෙන් 200ට අඩු වුණොත් ඔයාට ලකුණු අඩු වෙනවා. ඒ නිසා පුතේ අපි දැන් කල්පනා කරලා බලමු 250ක් වචන සහිත නිර්මාණශීලී ලකුණු උකහා ගත හැකි, ජයග්‍රහණය උපයා ගත හැකි, ඉහළ සාධනීය මට්ටම සපයා ගත හැකි රචනාවක් සඳහා හොඳ සැලැස්මක්. ඔව් පුතේ, මූලික වශයෙන් ඔබ දන්නවා දැන් අපි කිව්වා හොඳ සැලැස්මක් ඕනේ කියලා, පිඹුරක් ඕනේ කියලා. හොඳ සැකිල්ලක් අපි හදා ගන්නට ඕනේ. අපේ හිතේ තියාගෙන යන්න ඕනේ මෙන්න මේක තමයි අත්තිවාරම. මේ අත්තිවාරම ප්ලෑන් එක මත තමයි මේ පැලෑන උඩ තමයි මේ මන්දිරය හදන්නේ කියලා. පුතේ දැන් ලකුණු 250 රචනාවේ අවශ්‍යතාවය නම් ඔබට එක ඡේදයකට මූලික වශයෙන් අවම වශයෙන් වචන 50ක් අවශ්‍යමයි. එතකොට ඡේද 5යි. අපි මේ සැලැස්මක් කතිකා කරගන්නේ. එතකොට ඒ 50 ඉතා පැහැදිලිව ඔබ හිතට ගන්න ඕනේ කවර කාරණාද ඔබ ගන්නෙ කියලා. රචනාවේ පළවෙනි ඡේදයෙන් පුතේ ප්‍රවේශය, පිවිසීම, සමාරම්භය. මේ ප්‍රාරම්භක ඡේදයට අර ව්‍යුහයේ සැකිල්ලේ තියෙන මූලික කරුණු ටිකයි එන්නේ. උදාහරණ, අනාගතයේ වෙන්න ඕන తত্ত্বය, ඔබ කරන යෝජනා ඒවා මුකුත් එපා. මූලික සංකල්ප, මූලික කාරණා ටික තමයි මෙතෙන්ට එන්නේ. අර සැකිල්ලම ඔයාගේ බවට පත් කරගෙන වචන 50කින් විතර කියනවා. දෙවනුව පුතේ ඔය මාතෘකාවේ එදා తত্ত্বය. ඕනේ මාතෘකාවකට අතීතයක් තියෙනවා. එදා తত্ত্বය.
දැන් අලි සම්පත ගැන ඔබ ලියනවා නම් අලි සම්පත ලංකාවේ විනාශම කළේ බ්‍රිතාන්‍ය. ඔබ දන්නවා සමහර බ්‍රිතාන්‍යෝ විනෝදාංශයේ වශයෙන් අපේ අලි සම්පත ගිනි බිඳලා වෙඩි තියලා විනාශ කළා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ අලි සම්පත පිළිබඳව නාලාගිරි ඇතාගේ ඉඳලා අපේ පනාමුරේ ඇත්රාජා ගීතයකුත් තියෙනවා. ඒ දක්වා මේ අලි සම්පත පිළිබඳ එදා කාරණාවල් ටික සැකිල්ලටත් අනුව ගිහිල්ලා ඔබ දෙවෙනි ඡේදයේ වශයෙන් අරගන්නවා. ඊළඟට තුන්වෙනි ඡේදයේ පුතේ අද වර්තමාන තත්ත්වය. ඔන්න තුන්වෙනි ඡේදයට ඔයා එනවා. එතකොට ඔබ ලියන්නේ අලි සම්පත ගැනම නම් අද වෙනකොට ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් අලියා කියලා කියන්නේ රටක තේජවන්ත භාවය, රටක පෞරුෂය, ජන සමාජයක කුමාරතුංගයන් කිව්වා වගේ ගොඩ ඊතා ලොකු සතා බලවතා බල ඇතා කිව්වා. මේ බුද්ධිමත් මිහිමත සැරිසරන අපේ යුගයේ දෙවන්තම සිව්පා සත්වයා අද මූල දීලා තියෙන අභියෝග මොනවාද කියලා සැකිල්ලට අනුව ඔබට පුළුවනි මෙතෙන්ට ගන්න. අපේ සැලැස්මේ 4 වෙනි එක හෙට අලි සම්පතේ අලි ඇතුන් පිළිබඳ අනාගත බලාපොරොත්තු මොනවද වෙන්නට තියෙන්නේ? දැන් මේ ළඟදී මා දුටුවා පුතේ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී දැනට ලංකාවේ රාජ්‍ය නායකයෙකු හා සමානව ආරක්ෂක බටයන් යොදලා ආරක්ෂක වළල්ලක් සහිතව රජ කෙනෙකුට දක්වන බුහුමන් ලබන වාග්ය සම්පන්න වාසනා ගුණ ඇති නැදුම්ගමුවේ හස්තිරාජයාගේ අයිතිකරු ඒ වෙදරාළහමි ඒ සාකච්ඡාවේ අසුන්ගෙන හිටියා. එතුමාට පරිසරවේදීන් චෝදනාවක් කළා. ඒ චෝදනාව තමයි මේ දැන් අද ජාන තාක්ෂණයේ දියුණුවයි මේ හස්තියා වැනි හස්තියකු අනාගත පරපුරට දායාද කිරීම සඳහා පැටවුන් දැමීමේ ක්‍රියාවලියට දළදා වැඩමවන නැදුන්ගමුවේ හස්තිරාජයා යොදාගන්නේ නැත්තේ ඇයි ඔබතුමා කියලා මේ ප්‍රශ්නේ නැගුවා. ඒ වෙලාවේ වෙදරාළහමි දුන්න පිළිතුර හරිම විශේෂයි. එතුමා කිව්වා ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උරමත කරමත පිටමත තබාගෙන වැඩමවන හස්තිරාජයා පේ වෙලා ඉන්නේ. පේ කියන්නේ පිරිසිදුකම්. මෙන්න මේ පවිත්‍රත්වය දිගටම ආරක්ෂා කිරීම සඳහා ඒ වගේම අනාගත අවදානමකින් මිදීම සඳහා මේ ඇතා පැටවුන් දැමීමේ ක්‍රියාවලිය සඳහා යෙදුවේ නැහැ කියලා. අනාගත අවදානම තමයි ඇතා ඇතින්නන් වෙත පුරුදු කළොත් එයාලගේ ක්‍රමයට විවාහ ජීවිතයක් සඳහා ඒ පෙළඹවීම පෙරහැරේ යන අවස්ථාවක සිද්ධ වුණොත් ඒ වගේ මොහොතක මුළු සමස්ත දළදා වංශයටම කැලලක් ඇතිවන්නට ඉඩ තියෙනවා. ඒ නිසා වෙදරාළහමි දුන්න පිළිතුර මේ මතු පරම්පරාව වන පුතාලා දූලත් හිතන්නට ඕන එකක්. ඒ නිසා නමුත් තව පැත්තකින් ජාතියක අනාගතය දේශයක අනාගතය සඳහා වනජීවී සම්පතක් ලෙස අපේ අලි ඇත් සම්පත සංරක්ෂණය කිරීම පිළිබඳ ගැටලුවකුත් ඔතන තියෙනවා පුතේ. ඒ නිසා ඔය දෙපැත්තේම තියෙන අනාගත බලාපොරොත්තු ජනගහනය වැඩි වෙනවා. මේ පැත්තෙන් වනගහනය අඩු වෙනවා. එතකොට අලින්ට ඉන්ට තියෙන වාසභූමි අලියතුන්ගේ වාසභූමි මානවයන් ආක්‍රමණය කිරීම නිසා තමයි මේ අලියතුන් ගම් වැදීම සිදුවන්නේ. එහෙමනම් අලි මරලා මේ දේ කරන්නට බෑ. මොන වගේ කලමනාකරණයක් කරා යා යුතුද කියන සමාජ කතිකාවතට කාලෝ අයන්තේ කාලය එළඹ තියනවා කියලා ඔබට පුළුවනි ලියන්න. ඊළඟට පුතේ 5 වන ඡේදය අවසන් ඡේදය ඔබේ යෝජනා. ඔබට කියන්න පුළුවනි රජය මොනවද කරන්න ඕනේ. දැන් සමහර ප්‍රදේශවල වටිනා ජන ජීවිත නැති වෙනවා. මොකද අලි වැට හරියට ඉදි කරලා නැහැ. එතකොට මේ වගේ කාරණා නිසා අලියා ගමට ඇවිල්ලා මිනී මරනවා. ඊළඟට දුම්රියේ ගැටිලා අලි විනාශ වෙනවා. ඔබ දකිනවා මේ සඳහා දැන් ඉන්දියාව යොදා ගන්නවා නව තාක්ෂණය.
මීමැස්සන්ගේ ගුමුගුමු නාදයේ සහිත පුංචි උපකරණ නිර්මාණය කළා තියෙනවා. මීමැස්සන්ගේ නාදය ඇහෙනකොට කිසිම අලියෙක් පළාතක ඉන්නේ නැහැ, ඉවත් වෙනවා. ඒ වගේ තාක්ෂණ යොදා ගන්නට පුළුවන්. ඊළඟට දුම්රියට නීති දාලා තියෙනවා. ඒ අලි දුම්රිය මාර්ගයේ මාරු වෙන ප්‍රදේශයේ දුම්රිය පැයට කිලෝමීටර් 20ක වගේ අඩු වේගයෙන් ධාවනය කරන ලෙස ස්ථාවර නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් දුම්රිය නියාමකවරුන් එකඟ කරගෙන මේ වගේ යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඊළඟට ජනමාධ්‍යයට ඔබට යෝජනා කරන්න පුළුවන් අලි සම්පත පිළිබඳ සමාජ දැනුම්වත්කරණය, සමාජ ඥානනය කිරීම, සමාජ සම්මන්ත්‍රණ, ඊළඟට ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ජනතාවගේ අදහස්, දේශපාලකයන්ගේ අදහස්, වනජීවී නිලධාරීන්ගේ අදහස්, වන සංරක්ෂකයන්ගේ අදහස් මේ පිළිබඳ ජාතික තලයේ සහ ජාත්‍යන්තර තලයේ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම ගැන ඔබට යෝජනා කරන්න පුළුවන්. ඒ නිසා පින්නවල තියෙන අලි අනාථාගාරය, අනිත් පැත්තෙන් ඒ අලි සංරක්ෂණය කිරීම සඳහා දැන් ඉන්දියාවේ අලින්ටම අලි ගම නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ අලි සංරක්ෂණය පිළිබඳ ඔබේ බුද්ධිමත් යෝජනා අධ්‍යාපනික පැත්තෙන්, ජනමාධ්‍ය පැත්තෙන්, නීතිය පැත්තෙන්, රජය සහ බලධාරීන් පැත්තෙන්, ප්‍රජාව සමාජයේ පැත්තෙන් සහ මතු පරපුරවන ඔබේ මගේ අපේ පැත්තෙන් මොනවද අපට කළ හැකි කොටස? ඉරක් හඳක් නොවුනත් පහනක් දැල්විය හැකි. ඒ නිසා මේ යෝජනා කිහිපයක් ගෙන එන්න වචන 50කින් පමණ. මෙන්න ඔබේ සැකෙන. ඊළඟට පුතේ මාතෘකාව ඒ අනුවම යොදලා ඔබ මාතෘකාව ඒ අනුව යොදලා මාතෘකාවෙන් පසු උද්ෘතයක් ඔබට යොදා ගන්නට පුළුවන්. මේ උද්ෘතය ඊට වැදගත්. මාතෘකාව නොවේයි, මාතෘකාවෙන් පසු ඒ මාතෘකාව වඩා පැහැදිලි වන පරිදි, ඊට කිරි පැණි වගේ ගැළපෙන පරිදි උචිත ආකර්ශනීය උද්ෘතයක් ඔබට යොදන්න පුළුවන්. අපි හිතමු ඔබ ලියන්නේ වැඩිහිටියන්ට සැලකීම ගැන රචනාවක් නම් උද්ෘතය ඔබට දාන්න පුළුවන් මහලු මඩම දඟගයක් දඟගෙයි ලෑමට එකම වරද නොබේ පියා වයසට යාමද. මහලු මඩම දඟගයක් දඟගෙයි ලෑමට ලොකුම වරද නොබේ පියා වයසට යෑමද. ඔබට ලියන්න පුළුවන්. ඒ වගේ ඔබ ලියන්නේ ක්‍රීඩාව ගැන නම් මාතෘකාව දාලා උද්ෘතයක් ගේන්න ඕනේ. උද්ෘතය ඔබට පුළුවන් ලියන්න ක්‍රීඩාව ගැන ලියනවා කියලා හිතමු. ක්‍රීඩාව පුහුණු වීම යනු ජීවිතය පුහුණු වීමයි. මේ බඳු කියමන් තියෙනවා. පඬිවදන්, හරවත් කියමන්, විවිධ වාර්තා, මේ වගේ ශ්ලෝක, ගාථා, පාඨ, කවි උද්ෘත, ගීත උද්ෘත එවැන්නකින් ඔබට පුළුවනි පටන් ගන්න. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් වචන 250 සම්පූර්ණ කරන්න, මාතෘකාව යොදලා ආකර්ශනීය උද්ෘතයක් යොදන්න. මේ සැලැස්මට රචනා මන්දිරය ඉදිකළොත් ඔබට ලකුණු 25ම ඇස්වහක් කටවහක් නැතුව ඒකාන්තයෙන් ලබා ගන්න පුළුවන්. ඉන් තේරුවෙන් ඔබ ජය ගන්නවා. හොඳයි පුතේ, ඔයා හිතට අරගන්න ඕනේ ඔයාට එන මේ මාතෘකාවන් සියල්ලම රචනා වර්ග 5කට බෙදෙනවා. මේ 5 ගැන පුංචි අවබෝධයක් අරගෙනයි ඔබ විභාග ශාලාවට යන්න ඕනේ. පුතේ දුව රචනා වර්ග 5යි. කතන රචනා පළවෙනි වර්ගය කතන රචනා. දෙවෙනි වර්ගයේ පුතේ වර්ණන රචනා. තුන්වෙනි වර්ගය විවරණ රචනා. විවරණ රචනා. හතරවෙනි වර්ගය විචාර රචනා. පස්වෙනි වර්ගය සංකල්පන රචනා. සංකල්පන රචනා. පුතා දුව හිතට ගන්න, කතන රචනා කියලා කියන්නේ කොටින්ම කතන්දර උවද විය හැකි. නමුත් ඔයාට හාවයි ඉබ්බයි දූපු හැටි කතන්දරේ ඕ ලෙවල් විභාගය අහන්නේ නැහැ. ලබු කිරිබත් කතාව එතෙන්දී අහන්නේ නැහැ. සමහර මාතෘකා දිහා බැලුවාම
කතන රචනාවල ඓතිහාසික ප්‍රවේශය තියෙනවා. මේ ආකාරයේ රචනා ඉඳ හිට දීලා තියෙනවා. මහින්දාගමනය සහ එයින් ශ්‍රී ලාංකීය සංස්කෘතියට ඇති වුණු සංස්කෘතික විප්ලවය ගැන මාතෘකාවක් ආවොත් ඔන්න කතන වර්ගයේ ඓතිහාසික කොටසේ මාතෘකාවක්. එහෙම නැත්නම් පුතේ දෙන්නේ චරිතාපදාන. චරිතාපදාන අන්ධකාර යුගයක දැල්ලුණු මිනිපහනක් වූ අනගාരിക ධර්මපාලතුමා. ඔබ මේ වගේ රචනා මාතෘකාවක් කලාතුරකින් හරි බලාපොරොත්තු වෙනවා නම් ඔබේ සූදානම වෙන්න ඕනේ 10 11 පෙළ පොත් දෙකේ තියෙන චරිත ටික. බලංගොඩින් ගැලූ මෛත්‍රී කරුණා නදියක් ගැන ඔබේ පොතේ තියෙනවා. මහාචාර්ය සේනක විබිලේ චරිතය, ආචාර්ය ටී.බී. ජයා මහත්මයාගේ චරිතය, නිදහස් අධ්‍යාපනයේ තාත්තා හැටියට සලකන අපේ කන්නංගර චරිතය, මේවා ඔබේම ඔය පෙළ පොත් දෙක තුල තියෙනවා. එතකොට කතන රචනාවක් එනවා නම් එක්ක එබන්දක් හෝ ඓතිහාසික වූවක් විය හැකියි. දෙවන වර්ගයේ පුතේ වර්ණන රචනා. වර්ණන රචනා කියලා කියන්නේ පාට කරන වර්ණන කියන්නේ පේන්ටිං එකක් පාට කිරිල්ල. ඒ කියන්නේ මේක අගය කරන සුන්දරත්වය හඹා ගිහිල්ලා අගය කරලා ලියන රචනාවක්. අපි හිතමු ඔබ ඔය 4 5 පන්තිවලදීත් ලිව්වා. අඹංගඟ බඩ උදෑසන සොඳුරු රාත්‍රියක මුහුදු වෙරළකදී වැනි මාතෘකාවක් නම් තමයි. එහෙම නැත්නම් එක්වරක් සාමාන්‍ය පෙළ දරුවන්ට දුන්න මහා වනපෙතක් තුල ලබන අත්දැකීම පෑනට අරගෙන ලියන්න. මේවා තමයි වර්ණන රචනා. හැබැයි පුතේ මේ වර්ණන රචනා ලියනකොට නැති තරම් මුසාවට යන තරම් වැඩි දේවල් ලියන්න අවශ්‍ය නැහැ. තියෙන ලස්සන ස්වභාවෝක්තියෙන් ලිව්වනම් තියෙන ස්වභාවයම සොඳුරු සුන්දර ආකාරයෙන් ඔබ රචනා කරනවා. ඊළඟට විවරණ රචනා කියන්නේ මොනවද? විවරණ රචනා කියලා කියන්නේ දැන් අනිත් අයට ඔබ විසින් පැහැදිලි කරලා කියන්නට අවශ්‍ය වෙන රචනා. ඒවායේ මාතෘකා බොහෝ විට මේ මාතෘකාව සමස්ත සමාජයේ නොදන්නා මාතෘකාවක්. ඒට අනිවාර්යයෙන්ම මොකක්ද වුවමන පැහැදිලි කිරීමක් වුවමනයි. දැන් අපි හිතමු ඔබට සුලභ මාතෘකාවක් ගෝලීයකරණය. ගෝලීයකරණය සම්බන්ධ මාතෘකාව ආවොත් ඒක අයිති වෙන්නේ පුතේ කතන්දර හරි වර්ණනා හරි නෙමෙයි. ඒක ඔබ මොකක්ද ගෝලීයකරණය කියන එකයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඊළඟට ගෝලීයකරණය එදා ඉඳලා තිබිච්ච හැටි. ඊළඟට ගෝලීයකරණයේ අද තත්ත්වය. ඊළඟට මෙහෙම ගියොත් ගෝලීයකරණය හෙට දේශීයකරණයට මොකක් වෙයිද? ඊළඟට පස්වෙනි ඡේදයේදී ගෝලීයකරණයත් එක්ක දේශීය දේ රැකගෙන ඉදිරියට යාමට ඔබේ යෝජනා. අර අපේ සැකිල්ලමයි එන්නේ. ඊළඟට පුතේ විචාර රචනා. දැන් විචාර කියන්නේ පුතේ සුදු කළු, ධන ඍණ, හොඳ නරක, ලාභ අලාභ, එහි ඇති ධනාත්මක, ගුණාත්මක, ඍණාත්මක මේ සේරම කලත්තලා තීරණයක් කරා යා හැකි ආකාරයේ රචනා. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් කොරෝනා වසංගතය මැඩලීම සඳහා දේශීය ඖෂධද බටහිර ඖෂධද කියන මාතෘකාව දැන් ඇවිල්ලා තියෙනවා. මෙවැන්නක් පුතේ නිතරම විචාර රචනාවක් ඔස්සේ ඔබට රචනාව නිර්මාණය කරන්නට වෙන්නේ. එහිදී මතක තබා ගන්න කොණ්ඩේ කපන්න ගිහින් තියෙනවානේ බාබර සාප්පුවට. බාබර සාප්පුවේ දොර වගේ ඉඳගෙන ලියන්න ඕනේ. මොකද බාබර සාප්පුවේ දොර දෙපැත්තට වැල්ලා මැද තමයි නවතින්නේ. එහෙට ඇරෙන්නෙත් නැහැ මෙහෙට වැහෙන්නෙත් නැහැ. මැද්දේ තමයි ඉන්න ඕනේ. ඔබ එක පක්ෂයක් ගන්න එපා. පෙරදිග වෙදකම අපේ එක තමයි. නමුත් එතෙන්දී ඔබ ඉන්න ඕනේ මැද. දෙපැත්තම තුලනය කරලා රචනාව බුද්ධිමත් තීරණයක් ගැනීමට පාඨකයාට ආරාධනා කරමින් ඔබ නතර වෙන එක තමයි හොඳ විචාරයකදී. අවසාන විනිශ්චයත් ඔබේ පෞද්ගලික මතය කිව්වට කමක් නැහැ. නමුත් අනිත් අයට අවස්ථාව දෙන්න ඕනේ
දෙපැත්තෙන් එකකට කිසි විට ප්‍රහාරයක් එල්ල කරන්න එපා. ඊළඟට සංකල්පන රචනා. සංකල්පන රචනා කියලා කියන්නේ පුතේ මැවිලි. මවා දක්වන ඒවා. අපි හිතමු ඔබට කියනවා 2020 දී ශ්‍රී ලංකාවෙන් අජටාකාශයට යන අනාගත අජටාකාශ යානයේ ගමන් ගන්න අජටාකාශගාමියෙකු ලෙස 2040 සඳ මතට බහින ශ්‍රී ලාංකීය ආම්ස්ට්‍රෝන් කෙනෙක් හැටියට ඔබට ලියන්න කිව්වොත් ඒක ඔබ හිතලා මතලා නෙමේ මවලා ලියන රචනාවක්. මෙන්න මේ අපේ හිතට මානව මනසට ඔයාගේ ඔළුවට මොළයට සිතට පුළුවන් පුදුම දෙයක් තමයි මේ මැවුම් බලය. මැවීමේ බලය. ලෝකේ නැති දෙයක් මනසට පුළුවන් නිර්මාණය කරන්න. හිත කියන්නේ පුතේ චිත්‍රයක්. ඒකයි මම චිත්ත කියන්නේ චිත්‍ර කියන එකම තමයි. සිතේ ඇති විචිත්‍රත්වය තුලින් ගොඩනගා ගන්නා සංකල්පන රචනා ලෝකේ ඊටා වටිනාම රචනා වර්ගය. ඔබ කල්පනා කරන්න මේ පස් જાතිය වෙළඳ වටිනාකම වැඩි මොකක්ද? දැන් මෑත කාලේ ලෝකේ අලවි වාර්තා තිබ්බ පොත් පෙළක් ගැන කල්පනා කරන්න. මොන පොත්ද? චරිත පොත්ද, ඉතිහාස පොත්ද, වර්ණනා පොත්ද, මේ වගේ විවරණ පොත්ද, විචාර පොත්ද, සංකල්පන පොත්ද වැඩියෙන්ම ලෝකේ වාර්තා තියලා අලවි වුණේ. ඔබ දන්නවා. මහා බ්‍රිතාන්‍යයේ මහ රැජිනටත් වැඩිය අද ධනවත් මහ රැජිනටත් වැඩිය ලෝක ව්‍යාප්ත වෙච්ච නමක් තමයි ජේ.කේ රෝලින් නෝනාගේ නම. මේ රෝලින් නෝන මහත්තයා පුංචි කාලේ අවතාර කතා අහපු ගැහැණියක්. ඇය මහත්මයාගෙන වෙන් වෙලා දරුවොත් එක්ක අසරණ වුණා. ඒ වෙලාවේදී ඇගේ ලේඛන කුසලතාවයේ නැමැති ඇය තුල සැඟවී සිටි මේ සුද්ධියා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මේ UK වල ගෑනු එක්කෙනාගේ ආත්මීය වශයෙන් හැංගිලා හිටපු සරස්වතී දේවිය එළියට වැඩම කළා පුතේ දුවේ. ඒ වෙලාවේදී තමයි ඇය අර පුංචි කාලේ අහපු අවතාර කතා ප්‍රතිනිර්මාණය කරන්නේ Tamanගේ එංගලන්ත පෑනකින් කඩදාසි මත අතුරලා මුළු ලෝකෙම ජනප්‍රිය වුණු හැරි පොටර් කතාමාලාව දුන්නා. බලන්න අලවි වාර්තා තියලා ඇය වෘත්තීය වශයෙන් ලෝකේ බ්‍රිතාන්‍යයේ මහා ධනවතුන්ගේ ධන කුවේරයන්ගේ නාම ලේඛනයට ඇතුළත් වුණා. ඇයට වාසනාව ගෙනාවේ රචනා කලාව, සංකල්පන රචනා කලාව, වෙළඳ වටිනාකමින් අතිශය ඉහළ රචනා කලාව. එහෙමනම් රචනා ලිවීමට මෙතුවක් දවස් ආදරේ නැතුව ආස නැතුව ඒක මහා කම්මැලි වැඩක් කියලා හිතුවනම් ඒ සියල්ල ඉවතට දමලා ඔබේ අනාගත මාවත, ඔබේ අනාගත වෘත්තිය සමහර විට මේ වන්නට පුළුවන්. ලස්සනට ලියන අයට, ආකර්ශනීය වචන ලියන අයට අද ඇඩ්වර්ටයිසිං අංශයේ වෙළඳ ප්‍රචාරණ අංශයේ මොනතරම් අවස්ථා තිබෙනවද? ඒ නිසා පුවත්පත් කලාව, ලේඛන කලාව අද ලෝකයේ පුතේ දුවේ ඉහළ මට්ටමේ තියෙන. ඒ සඳහා අත්පොත් තබන අවස්ථාව සාමාන්‍ය පෙළ රචනාව. ඒ සඳහා ඔබ දැන් සූදානම්. ඔව්. ඔන්න පුතේ දුවේ එහෙමනම් අපි මේ රචනා ප්‍රශ්නේ ඊ අකුරෙන් දැක්වෙන රචනාවට ඔබ සූදානම් වන්න මඟ පෙන්වීමක් කරනවා මම. ඒ මඟ පෙන්වීම ඔස්සේ ඔබට පුළුවනි මේ දෙන කරුණු එකතු කරගෙන ලස්සන රචනාවක් නිර්මාණය කරලා බලන්න. ඒ රචනාව අර කියාපු සැලැස්ම අනුව. දැන් පළමුවෙන්ම ඔබ මේ සැකිල්ල කියවලා බැලුවාම ඔබට පෙනෙන්නට ඇති අර කිසිම හරයක් නැති ජීවිතයට ඇතුළාන්තයට ගැනීම සඳහා ශාස්ත්‍රීය බවක් සාරවත් බවක් නැති ටෙලි නාට්‍ය, ටෙලි ඩ්‍රාමා වෙනුවට ඊළඟට කාටුන් වෙනුවට වීර චරිතාපදාන වලින් මේ නිර්මාණ සමාජයට දායාද කරන්න බැරිද කියන කතන්දරේ තමයි මේ සැකිල්ලෙන් ඔබ කරා ඔබව යොමු කරලා තියෙන්නේ. එහෙමනම් පුතේ අපි මාතෘකාවක් යොදා ගන්න ඕනේ. මේ මාතෘකාවත් යම්කිසි නිර්මාණශීලී ආකාරයකින් යොදාගත්තොත් හොඳයි. දැන් පුතේ හරසුන් කියන වචනේ ඔබ අල්ලා ගන්න ඕනේ. අපි අල්ලගන්නේ මොකක්ද? හරසුන් කියන වචනේ.
දැන් ඒ වචනයට ගැළපෙන තව වචනයක් මේ පැත්තට ඒ මාතෘකාවේ තව තැනකට යෙදීම සඳහා ඔබ හිත මෙහෙවනවා. හරසුන් අර පැත්තෙන් හිතන්න පිරිපුන් කියන එක ගන්නවා. හරසුන් පිරිපුන්. මොනවද පිරිපුන්? වීර චරිත. මොනවද හරසුන්? ටෙලිනාට්‍ය සහ කාටුන්. දැන් මාතෘකාව ඔබේ අතේ. හරසුන් ටෙලිනාට්‍ය සහ කාටුන් වෙනුවට පිරිපුන් වීර චරිත. හරිනේ පුතේ. හරසුන් ටෙලිනාට්‍ය සහ කාටුන් වෙනුවට පිරිපුන් වීර චරිත. අර හරසුන් පිරිපුන් කියන වචන දෙක මාතෘකාවට ඇතුළත් කිරීම නිසා ඒ මාතෘකාවේ යම්කිසි බැලන්ස් එකක්, සමබරතාවයක්, ලතාවක් ඇති වුණා. ඒක මේ කවිවල විතරක් නෙමෙයි පුතේ දුවේ. වාක්‍යවල මේ ආකාරයට ඔබට පුළුවන් කාව්‍යාත්මක වාක්‍ය. ඇත්තටම ලංකාවේ අපේ ළමයින්ට කාව්‍යාත්මක වාක්‍ය ලිවීම විනාශ වුණේ හෝඩි පොත්වල. අපි මේ චෝදනාව බය නැතුව කරනවා. මොකද මේ අමර එන්න සල්ගහ යටට යන්න මල් කඩන්න කියලා තමයි හෝඩි පොත්. ඒක පස්සේ මල් කඩනකොට බණින්න පටන් ගත්තා. නමුත් මේ එදා ශික්ෂාවතාරය මුනිදාස කුමාරතුංග මහත්මයාගේ ශික්ෂාවතාරය පොතක් අරගෙන ඔයා බැලුවා. බලන්න. අප උස මහ ගහ බල ගහ අග කහ මලය ගව්ව යනතුරු අව්ව තදය ලිඳ ළඟ හැලි කෑලි පිරී ඇත වල් ඇත් රළ උක් ගස් කත්. මේවා ගද්‍යද පද්‍යද? මෙන්න මේ ලේඛන කලාව හෝඩියෙන් අයින් කරලා මහාචාර්ය දැනුම තියෙන නූතන අධ්‍යාපන පෙරලිකාරයෝ ගෙනාපු අලුත් ප්‍රතිසංස්කරණ සිංහල නිසා අර නියම ගුරුළුගෝමි විද්‍යා චක්‍රවර්ති ශ්‍රී රාහුල සිංහලය අපිට අහිමි වුණා. ඒ තුලින් බිහි වෙලා තියෙන්නේ පිළුණු වෙච්ච කිසිම රහක් නැති ආකර්ෂණයක් නැති මිනිසුන්ට ලය ඇතුළට හදපතුලට වදින්නේ නැති සිංහලයක්. කාව්‍ය රචකයෝ, ඒ වගේම ගීත රචකයෝ, ඒ වගේම පිරිපුන් ලේඛකයෝ අද හිගයි කියලා කියන්නේ ඔන්න ඔය කාරණාව නිසායි. යම් කෙනෙක් රත්නශ්‍රී මහත්මයාට එනකම් බිහි වෙලා තියෙනවා නම්, මහින්ද ප්‍රසාද් මාස්සිමුල දක්වා බිහි වෙලා තියෙනවා නම්, ඒ වගේම යමුනා මාලනී පෙරේරා කිනිදිය දක්වා බිහි වෙලා තියෙනවා නම්, ඔය ධම්මික බණ්ඩාරයන් වැනි මහා සාහිත්‍ය දරයන් විචාරකයන් දක්වා බිහි වෙලා තියෙනවා නම්, ඒ අය අවිවාදයෙන්ම ජාතික තලයේ උරුමය පරිශීලනය කරපු අය. ඒ නිසා පුතේ අපේ මාතෘකාව හරසුන් පිරිපුන් දෙක වචන දෙක අල්ලගෙන හරසුන් ටෙලිනාට්‍ය කාටුන් වෙනුවට පිරිපුන් වීර චරිත කියලා අපි යොදාගත්තා. දැන් ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ආකර්ශනීය උද්ෘතයක් යොදන්න ඕනේ. පුතේ මේ උද්ෘතය සඳහා ඔබට අර කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනවා කිව්වා වගේ ඔබ යමක් කියවලා ඔළුවට අරන් තියෙන්නට ඕනේ. මට අසවල් මාතෘකාව ආවොත් මම යොදන උද්ෘත මෙන්න මේවා කියලා ඔළුවේ තියාගෙන යන්න ඕනේ. යුද්ධෙට යනකොට තුවක්කුව දාලා යන්නේ නැහැ, සන්නද්ධවයි යන්නේ. දැන් මේකට ගැළපෙන එකක් මම ඔබට යෝජනා කරනවා පුතේ. මාධ්‍ය ගැන නෙමෙයි කියන්නේ. ඔබට පුළුවන් කියන්න කියමනක් තියෙනවා මාධ්‍යය වනාහි රාජ්‍යය තුල ඇති අධිරාජ්‍යයකි. තේරුණා නේද පුතේ? මාධ්‍ය කොච්චර බලවත්ද? මාධ්‍ය කොච්චර තෙදවත්ද? මාධ්‍ය කොච්චර බලපෑම් කර හැකි සාධකයක්ද සමාජයකට? ඔබේ උද්ෘතය මාධ්‍යය වනාහි රාජ්‍යය තුල ඇති අධිරාජ්‍යයකි. එතකොට ඒකෙත් බැලන්ස් එකක් ආව නේද පුතේ? කලාවක් මාධ්‍ය රාජ්‍ය එකත් පුංචි කවියක් බවට අපිපත් කළා. මේ උද්ෘතයෙන් පස්සේ තමයි ඔබට දැන් කරුණු අවශ්‍යයි. හැබැයි පුතේ අර සැකිල්ල ඔස්සේ ඔබ යන්න ඕන. ඒ දීලා තියෙන සැකිල්ලේ හරය මෙතෙන්ට එන්න ඕනේ. ප්‍රවේශය මේකයි. මුහුණ පෑම මුහුණ දීම
මුලින්ම මූණ බලන අවස්ථාව මේකයි. ඉතින් මූණ බලන අවස්ථාව hina වුණා වගේ හඳ පෑවුවා වගේ තියෙන්න ඕනනේ. එහෙමනම් අපි බලමු මේ සඳහා කරුණු ටිකක්. දැන් පුතේ ඔබට කියන්නට පුළුවන් දැන් මාතෘකාව හරසුම් ටෙලිනාට්‍ය කාටුන් වෙනුවට පිරිපුන් වීර චරිත. උද්ෘතය දැම්මේ මොකද්ද? මාධ්‍ය වූ කලී රාජ්‍යයේ තුල ඇති අධිරාජ්‍යයකි. පුතේ හරියට පටන් ගත්තයි කියන්නේ භාගයක්ම ඉවරයි. හරියට පටන් ගත්තයි කියන්නේ භාගයක් අවසන්. ඔබට ලකුණු රැස් කිරීම ඔබ ආරම්භ කළා ඉවරයි. පුංචි පඬිරුවනක් ලියන බව විභාග පරීක්ෂකවරුන්ට වැටහෙන්නට පටන් ගන්නවා දැන්. දැන් ඔබ ලියන්න. අධ්‍යාපනයේ විශේෂ කොටසක් තිබෙනවා චරිතායන අධ්‍යාපනය. මේක නවීන අධ්‍යාපන සංකල්පවල තියෙනවා කතන්දර මගින් ඉගැන්වීම කියලා. ඕනම විෂයක් කතන්දර මගින් ඉගැන්වීම. එතකොට ලෝකයේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා X ගැන ඉගෙන ගන්න අය X බවට පත් වෙති කියලා. බුදු සිරිත ඉගෙන ගත්තොත් බුදුනුවෙක් වෙන්න පුළුවන්. කිතු සිරිත ඉගෙන ගත්තොත් කිතුනුවෙක් වෙන්න පුළුවන්. නබි සිරිත ඉගෙන ගත්තොත් හොඳ මහමදිකෙක් වන්නට පුළුවන්. ක්‍රිෂ්ණා සිරිත ඉගෙන ගත්තොත් හොඳ හින්දුවරයෙකු වන්නට පුළුවන්. එතකොට ලාओට්සේ ගැන කොන්ෆියුසියස් ගැන ඉගෙන ගත්තොත් හොඳ චීනකු වන්නට පුළුවන්. ඒ නිසා X ගැන ඉගෙන ගන්න අය X බවට පත් වෙති කියන කියමනක් ඔතන ඔබට යොදා ගන්නට පුළුවන්. ඊළඟට අපේ රටේ ජාතික වීර මුතුවැලක් ඉන්නවා. හිටියා. අද හරසුන් ටෙලිනාට්‍ය ලෝකය, හරසුන් කාටුන් ලෝකය ඒ චරිත ප්‍රතික්ෂේප කර තිබීම කනගාටුවක් බව ඔබ සඳහන් කරන්න. ඒ වගේම තමයි ඊ타මත්ම අද තිබෙන මේ කලබල සමාජය, ප්‍රචණ්ඩ සමාජය, තරගකාරී සමාජය, ආත්මාර්ථකාමී සමාජය බිහි කිරීමේ චෝදනාව මේ හරසුන් ටෙලිනාට්‍ය වලට සහ කාටුන් වලට තියෙනවා. මොකද අද තියෙන සමස්ත ලෝකයම මාධ්‍ය වලින් නිර්මාණය කරන ලද ලෝකයක්. නිදන වේලාව පවා තීරණය කරන්නේ ජනමාධ්‍ය. ඒ නිසා අපට උවමනා කරන තේමා සංශෝධනය ගැන නුවණ හඹා නොයන සමාජයක් බිහි වුණේ හරසුන් දේවල් නිසා. ඒ නිසා පිරිපුන් වීර චරිත රූපවාහිනියට සාලයට අරගෙන ආවොත් ඒ තුලින් අනිවාර්යෙන්ම යහපත් ප්‍රබුද්ධ සමාජයක් බිහි කිරීමේ අත්තිවාරම ලැබෙනවා නේද කියන තැනට පළවෙනි ඡේදය අරගෙන ඉන්නට ඕනේ. මම නැවත ඔබට හකුලා දෙන්නම්. ලෝකයේ පිළිගත් අධ්‍යාපන ක්‍රම අතර චරිතායන අධ්‍යාපනයේද ප්‍රමුඛ අධ්‍යාපන ක්‍රමයකි. ඒ තුල කතන්දර මගින් ඉගැන්වීම නැමැති සංකල්පයක් බිහිව තිබේ. X ගැන ඉගෙන ගන්නා අය X බවට පත් වෙති යන කියමන චරිතායන අධ්‍යාපනය තුල ප්‍රසිද්ධ කියමනකි. ශ්‍රී ලංකාවේ අපට ජාතික වීර මුතුවැලක් ඇත. අතීතයේ මේ දේශය පෝෂණය කළ සුධීර චරිත රැසක් පිළිබඳ මතක සටහන් අපට ඇත. අද හරසුන් ටෙලිනාට්‍ය සහ හරසුන් කාටුන් දර්ශන තුලින් ළමා සහ තරුණ පරපුර මේ ගෙන යන්නේ කොහාටද? කලබලකාරී, තරගකාරී, ප්‍රචණ්ඩකාරී, ආත්මාර්ථකාමී සමාජයක් බිහි කිරීමේ චෝදනාව මෙම හරසුන් ටෙලිනාට්‍ය සහ කාටුන් වලට අද ඍජුවම එල්ලව තිබේ. එබැවින් නුවණ හමා නොයන සමාජයක්, නුවණ පසුපස ලුහු නොබදින සමාජයක් ඇති වූයේ මෙවන් මාධ්‍ය නිෂ්පාදන නිසයි. එබැවින් මේ පිළිබඳ ගැටලු කාලීන වූ සමාජ කතිකාවතකට සුදුසු වූවකි. මේ ආකාරයෙන් තේරුමක් ඇති, හරයක් ඇති, රහක් ඇති පළවෙනි ඡේදයක් ලියන්න පුතේ. දුව
ඔව් පුතේ දැන් දෙවන ඡේදයේ සඳහා ඔබට සැකිල්ලේ මන් දුන්නේ එදා කියලා. එදා කියන්නේ යට ගියාව අතීතය. කල්පනා කරලා බලන්න ඒ දෙවෙනි ඡේදයේ ගොඩනැගීමේදී ඔබ කියන්න ඕනේ දැන් අද තියෙන්නේ සැකිල්ලේ තියෙනවනේ පුතේ දුවේ. අද තියෙන්නේ හරසොන් ටෙලිනාට්‍ය සහ හරසොන් කාටුන් කියලා සැකිල්ල කියනවා. එතකොට එදා චරිත සැබෑ වීර චරිත සත්‍ය වශයෙන් මහ පොළවේ හිටපු සජීවී වීර චරිත ඒ අපේ උරුමය තුල මහා සිංහලයේ වංශ කතාව තුල මේ ධාන්‍ය ධනයනක මල්පලතුරු පිරි ඔබේ ජය භූමියේ පහළ වුණු වීර චරිත ඒ වෙනුවට අරන් එන්න කියලානේ කියන්නේ. එහෙමනම් පුතේ මේ දෙවන ඡේදය ඔබට පුළුවන් මෙන්න මෙහෙම නිර්මාණය කරගන්න. වර්තමාන පරපුර ජනමාධ්‍ය මගින් දායාද කරනු ලබන මේ හරසුන් ටෙලිනාට්‍ය සහ කාටුන් විනා අපේ සැබෑ උරුමය වූ අතීතයේ බැබළුණු චරිත පිළිබඳ නොදන්නා බව පැහැදිලිව පෙනේ. කිං කොරෝනා ගැන දන්නා අපේ දරුවන් කී දෙනෙක් නම් කිං ධාතුසේන ගැන, කිං දුටුගැමුණු ගැන, කිං පැරකුම්බා ගැන, කිං ගජබාහු ගැන දනිතිද කියලා ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්. සූරවීර ටින්ටින් පිළිබඳව දන්නා ළමයි වීර පුරන්නප්පු ගැන දනිත්ද? සින්ඩරෙල්ලා ගැන දන්නා ළමයි සෝමාදේවිය හඳුනාගෙන සිටිත්ද? අයන් මෑන්ලා, සුපර් මෑන්ලා, ස්පයිඩර් මෑන්ලා, ඩොලර් මෑන්ලා, ඉන්ක්‍රෙඩිබල් හල්ක්ලා ගැන රූපවාහිනියෙන් උරා ගන්නා අපේ දරු පරපුර දසමහා යෝධයන් දනිත්ද? නයිල් නදී කුමරිය ගැන හොඳින්ම හඳුනන අපේ දරුවෝ සුනාමි කුමරිය ගැන, කැලණියේ විහාර මහා දේවිය ගැන අසා ඇතිද? ඒ වගේම සූරපප්පා හඳුනති. ඔව්හු සූරපප්පා හඳුනති. මඩුවන් විල දිසාව නොහඳුනති. ඔව්හු වෙදපප්පා හඳුනති. නමුත් ඔව්හු ගම්පහ වෙදරාළහමි නොහඳුනති. බානගල වෙදරාළහමි නොහඳුනති. ජාතියේ පිරිපුන් උරුමයේ චරිතයන් නොහඳුනති. ලිටල් ක්‍රිෂ්ණා දන්නා අපේ සිඟිත්තෝ කිසි කලක මද්දුම බණ්ඩාර ගැන එතරම් ආකර්ශනීය බවකින් කතා කරනු දක්නට නොලැබේ. රෝමියෝ ජුලියට් ගැන කතා කරන අපේ නව යෞවන යෞවනියන් සාලියා සෝකමාලා ගැන එතරම් උනන්දුවකින් කතා කරන්නේ නැත. මෙයට හේතුව ජාතික වීර චරිත අමතක කොට කාලයේ වැලිතලාව යට සඟවමින් හරසුන් ටෙලිනාට්‍ය සහ කාටුන් චරිත ළමා මනසට, තරුණ මනසට ගෙන යාම නොවේද? ඉතිහාසයෙන් නූතන සමාජයට උරාගත යුතු, පෙරාගත යුතු, දරාගත යුතු මුතු මැණික් දියමන්ති සත්රුවන් නවරුවන් සිව් මහා නිදානයන් අප අමතක කොට ඇත. ඔව් පුතේ දැන් අපි ඔන්න තුන්වන ඡේදයට පිවිසෙනවා. දැන් තුන්වන ඡේදයේදී මොනවද අපි ලියන්නේ? අද කියලානේ මා ඔබට සැකිල්ල කිව්වේ කියන්නේ වර්තමාන කාරණා ගැන. ඉතින්දී වැඩි බර තැබීමක් ඔබ කරන්න ඕනේ. ඔබ දන්නවා විද්‍යා තාක්ෂණ මහිමය තුලින් මේ ජෝන් ලොගී බෙයාඩ්ගේ රූපවාහිනිය අද නිවසක් පාසා සාලයට පැමිණ තිබෙනවා. ඒ තුලින් ළමා පරපුරට අතිශයින්ම කුතුහලකාරී ලෙසත් අතිශය ආකර්ශනීය ලෙසත් විශ්වයම සාලය කරා ගෙනෙමින් පවතිනවා. සෑම රාත්‍රියකම මිලියන දහස් ගණනක් ජනයා Tamanගේ සාලයේ වාඩිගෙන කන බොන අඳින පළඳින යන එන සියල්ල පසකින් තබා රූපවාහිනී යන්ත්‍රය සමග ජීවත් වන අවස්ථාවක් උදා වී තිබෙනවා. සාලයට
සමස්ත විශ්ව දැනුම ගලාගෙන එන්නේ ජෝන් ලොගී බෙයාඩ්ගේ මේ පුදුම පෙට්ටිය තුලින්. එහෙත් අද වෙළඳ සමාගම්වල බලයට ගෝලීය කරණයේ අනුහසට රූපවාහිනිය යටත් වී ඇත. ඒ තුලින් අධ්‍යාපන අරමුණ වෙනුවට ලාභාංශ අරමුණ ඉදිරියට පැමිණ තිබේ. ඒ හේතුව මත තරගකාරී සමාජය තුළ රූපවාහිනියෙන් පාඩම් ඉගෙනගෙන හරසුන් ටෙලිනාට්‍යවල චරිත තමන්ගේ චරිත බවට පත් කරගත් නව යොවුන් සහ ළමා පිරිස් සිහින ලෝකවල අතරමං වූ සෙයක් අපට දක්නට ලැබේ. මෙය වර්තමාන සමාජ අර්බුද අතර ඉතා සුන්දර ආකාරයෙන් නිවසේ ශාලය තුලම සිය පවුලම ඉදිරිපිට ආසාදනය වන මාධ්‍යමය ගැටලුවකි. එබැවින් ඒ ගැටලුව निराකරණය කර ගැනීම නැමැති අභියෝගය ඉදිරියේ සමස්ත වර්තමාන සමාජයේම ගල් වී සිටිති. ඔව් දුවේ පුතේ, ඔබ කල්පනා කරලා බලන්න. දැන් අපි ඡේද 3ක් ඉවර කරලා 4 වෙනි ඡේදය ළඟට ඇවිදilla ඉන්නවා. මේ සිව්වන ඡේදයෙන් මා ඔබට යෝජනා කළේ අනාගතය දෙසට හෙට දවස දෙසට හැරිලා රචනාව නිර්මාණය කරන්න කියලා. එතකොට හෙට දවස සම්බන්ධව කියද්දී ඔබ කොහොමද පටන් ගන්න? ඔබට මෙතෙන්දි කියන්නට වෙනවා මේ හරසුන් ටෙලිනාට්‍ය සහ හරසුන් කාටුන් චරිත හරහා මේවා තුලින් මේ ආදර්ශ තුලින් මේවා උරා උකහා ගැනීමෙන් බිහිවන්නා වූ හෙට පරපුර මොන වගේ එකක් වේවි දෝ කියන එක. ළමා සහ තරුණ පරපුර ජාතියක දේශයක හෙට දවසේ උරුමකාරයෝය. ජාතියේ ජීවනාලිය ලෙසත් මානව සමාජයේ පුෂ්ප සම්පත ලෙසත් උදාවන අනාගතයේ අරුණෝදය උරුම ඵල සම්පත ලෙසත් ළමයි සහ තරුණ පෙළ හැඳින්වෙති. වීර චරිත කෙසේ වෙතත් මේ පරපුරට අද රූපවාහිනිය ලබා දෙන චරිත අහසින් යන පොළවේ ජීවත් නොවන චරිත බව අපට පෙනී යයි. ඔව්හු එකවර සිතූ මතේ වෛර කරති. ඔවුන්ගේ ජීවිතයේ ආත්මීය බව සමාව දීම නොව පලියයි. එකට එක කිරීමයි. එකවර සිය ගණන් ජනයා මරා දමති. නගර මානව නිර්මාණ පුපුරවා හරිති. සක්වලම අවුල් වියවුල් බවට පත් කරති. එසේම මහ පොළවේ ජීවත්වන කන්නට අඳින්නට නැති දුගී දුප්පත් පැල්පත් ජනයා පිළිබඳ ටෙලිනාට්‍යවලට කාටුන් වලට වඩා මහා සුපිරි සුඛෝපභෝගී මන්දිරවල ජීවත්වන අතිශය සුඛ විහරණයෙන් ජීවත්වන රජගෙදර පරවියන් වැනි චරිත ඇතුළත් ටෙලිනාට්‍ය බහුතරයක් අද අපි දකිමින් සිටිමු. ඉන්දියානු සහ කොරියානු ටෙලිනාට්‍ය රැල්ල තුල අප දකින්නේ එබඳු චරිත නොවේද? මේ චරිතාදර්ශ යථාර්ථයේ අහලකවත් නැත. මේවා ආදර්ශයට ගැනීමෙන් අපේ හෙට පරපුර අතරමං වූ පරපුරක් බවට, ජීවිතය තුළ ගල්ලුණු පරපුරක් බවට, ජීවිතයේ සත්‍යය මදකුත් වටහා නොගත් පරපුරක් බවට පත්වීම වළක්වාගත නොහැක. එසේ බිහිවන පරපුරකින් හෙට දවසේ ජාතියට, ආගමට, සමාජයට, සංස්කෘතියට, සියලු සත්වයන්ට මේ මිහි මඩලට සහ සොබාදම් දිනිතියට සැලසෙන සේවය කුමක්ද? ඔව් පුතේ, දැන් අපි 5 වන ඡේදය දක්වා ඇවිල්ලා තියෙනවා. හරසුන් ටෙලිනාට්‍ය සහ කාටුන් වෙනුවට හරවත් ටෙලිනාට්‍ය සහ කාටුන් ජාතික වීර චරිත තුලින් ගෙනීම පිළිබඳ රචනාවේ 5 වෙනි ඡේදය ඔබේ යෝජනා.
මේ යෝජනා ඉදිරිපත් කරන්නටත් පිළිවෙලක් මම ඔබට කියනවා. පළමුවෙන් පුතේ ඕනෑම මාතෘකාවක පස්වෙනි ඡේදයේ පළවෙනි යෝජනාව ඔබ ඉදිරිපත් කළ යුත්තේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පැත්තෙන්. සමාජය දැනුම්වත් කිරීම පැත්තෙන්. ඥානනය කිරීම පැත්තෙන්. ඔබේ ඊළඟ යෝජනාව රජය, නීතිය, වගකීම් යුත්තන් ප්‍රතිපත්ති පැත්තෙන්. ඊළඟට ජනමාධ්‍ය මොනවද මේ ගැන කරන්න ඕනේ? ප්‍රජාව, කලාකරුවන්, විද්වතුන්, සම්පත්දාරීන් එයාලා මොනවද මේ වෙනුවෙන් කරන්න ඕනේ? අවසානයේ අපගේ යුතුයකම වගකීම මේ පිළිබඳව ඔන්න ඔය යෝජනා ටික අරගෙන එනකොට පස්වෙනි ඡේදය සපුරා අර්ථවත් කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් දැන් අපි මේ ලියාගෙන ආපු රචනාව පස්වෙනි ඡේදයට ගෙන එනකොට ඔබට පුළුවනි කියන්න අධ්‍යාපනය තුල හරසුන් චිත්‍රපට සහ හරසුන් ටෙලිනාට්‍ය කාටුන් වෙනුවට බරසාර ටෙලිනාට්‍ය සහ හරවත් කාටුන් සඳහා ජාතික වීර චරිත යොදා ගැනීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳ අධ්‍යාපනික වශයෙන් ප්‍රාථමික පන්තියේ සිට විශ්වවිද්‍යාලය දක්වා වැඩබිම කාර්යාලය දක්වා පාර්ලිමේන්තුව දක්වා සමස්ත සමාජය දැනුම්වත් කළ යුතුව ඇත. මෙය අනාගත බලාපොරොත්තු සහිත ගුරුවරුන්ට, දෙමව්පියන්ට සහ ජාතියේ විද්වතුන්ට අයිති ජාතික වගකීමක් මෙන්ම යුතුයකමක් වන්නේය. රජය සහ නීතිය ආනයනය කරනු ලබන විදේශීය හරසුන් ටෙලිනාට්‍ය සහ කාටුන් වෙනුවට ජාතික තලයේ වීර චරිත රැගත් ටෙලිනාට්‍ය සහ කාටුන් ආදේශ කිරීම කරා යොමු කළ යුතුව ඇත. මෙය ජාතික නෞකාව මෙහෙයවන නියමුවන්ගේ ජනනායකයන්ගේ පරම යුතුයකමකි. ටයිටස් තොටවත්තයන් අද ජීවතුන් අතර නැතිවද ඔහුගේ අතිජාත ශිෂ්‍ය රත්නය වන අතුල රන්සිරිලාල් වැනි නිර්මාණ ශිල්පීන් ජීවත් වන යුගයක මෙය අතිශයින්ම කළ හැක්කකි. තවද මේ පිළිබඳව එක අතක් සෝදන්නට අනික් අත උවමනා කරන්නාසේ ජනමාධ්‍ය පිළිබඳ සමාජ ජාතික තලයේ කතිකාවතක් ආරම්භ කරන්නට කාලයයි මේ. දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, තරුණ තරුණියන්, ළමයින් සමස්ත ප්‍රජාව අනාගත අපේක්ෂා සහිතව හොඳම දේ දරුවන්ට නම් හොඳම දේ ජාතික වීර චරිත තුලින් ජාතික වීර චරිත ශාලය තුල රූපවාහිනිය තුල මේ ඉඩියට් බොක්ස් නමින් මෝඩයාගේ පෙට්ටිය නමින් හඳුන්වන රූපවාහිනිය තුල සජීවීකරණය කිරීමෙන් ජන සමාජයට හෙට දවසේ ලබා දිය හැකි යහපත අනල්පය අප්‍රමාණය. ඒ සඳහා සැමට තුන්වන ඇසක් පහළ වේවා.